සුබ දවසක් සියලු දෙනාට. ඔන්ලයින් අකඩමි නිව් චරිත YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අදත් මම ඔයගොල්ලන්ට ඔන්ලයින් ට්‍රේඩින් සම්බන්ධ පාඩමක් තමයි අරන් එන්නේ. ඔයගොල්ලෝ ඔන්ලයින් ට්‍රේඩ් කරනවා නම් අනිවාර්යෙන් උග දෙනෙක් ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතුණා කරන්සි පෙයර්ස් ගැන. ඒකින්ද මම අද හිතනවා ඔයගොල්ලන්ට කරන්සි පෙයර් එකක් කියන්නේ මොකද්ද, මොනවද කරන්සි පෙයර්ස් වර්ග මොනවද තියෙන්නේ, ඇත්තට මේ කරන්සි පෙයර්ස් එකක මොකද්ද ඇත්තටම වෙන්නේ කියන එක ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනි කියලා. මොකද මට තේරෙන හුඟ දෙනෙක් ට්‍රේඩ් කරාට ඇත්තටම කරන්සි පෙයර් එකකින් කරන්සි පෙයර් එකක් නිකන් ඇඩ් කරගත්තට මොකද්ද ඇත්තටම එතන වෙන්නේ කියන එක කිසිම අදහසක් නැතුව තමයි ට්‍රේඩ් කරන්නේ. ඔයගොල්ලෝ ට්‍රේඩ් කරනවා නම් අනිවාර්යෙන් හැම දෙයක් ගැනම දැනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අපිට සාර්ථක ට්‍රේඩ් එකකට යන්න පුළුවන් වෙන්නේ. අපේ දැනුමත් එක්ක දැනුම වර්ධනය කරගෙන තව කෙනෙක් කරන දේක් බලාගෙන කරනවට වඩා ඒ දේ ගැන දැනුම ඇතිව වැඩ කරනකොට අපිට ඕනම දෙයක් සාර්ථක කරගන්න ලේසි වෙනවා. හරි. එහෙනම් අද අපි මොකද්ද ඇත්තට මේක බේසික් ඇත්තටම ඔයගොල්ලෝ ට්‍රේඩ් වලට එනකොට ඇත්තටම මුලින්ම දැනගෙන ඉන්න ඕනේ නැත්තම් මොකද්ද මේ කරන්සි පෙයර්ස් කියන එක ගැන මුලින්ම දැනගෙන ඉන්න ඕනේ ඇත්තටම. මේක ඇත්තටම මේ වීඩියෝ එක මම මුලින්ම ගේන්න තිබ්බ වීඩියෝ එකක්. පහුව වෙලා හරි මම හිතුණා මට ගේන්න ඕනේ කියලා. මොකද මුලින්ම මේ දේ ඉගෙනගෙන ඉස්සරහට යමු. එතකොට අපිට ලේසි අපේ ට්‍රේඩ් ප්‍රොෆිට් කරගන්න දැනුමත් එක්ක යන හින්දා. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදලා තියෙනවා. අපි යමු ප්‍රසන්ටේෂන් එකට. What is currency pairs? හරි. අපි බලමු currency pair එකක් කියන්නේ මොකක්ද කියලා. A quotation of two different currencies measuring currency's value against another. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මෙහෙම හිතන්න. දැන් ඔයා ඇමරිකාවේ පදිංචිකරුවෙක් කියලා සිටිසන් කෙනෙක් කියලා හිතන්න. ඔයා සංචාරයකට යනවා යුරෝපේ රටකට. එතකොට ඔයා අරන් යන්නේ USD. කියන්නේ ඇමරිකාවේ ඒ රටේ ඔයා පදිංචි රටේ කරන්සි එක තමයි ඔයා යන රටට අරන් යන්නේ. අරන් ගිහිල්ලා. එතකොට ඔයා ඒ කරන්සි එක මාරු කරගන්නවා ඒ රටේ කරන්සි එකට අදාළව. එතකොට තමයි ඔයගොල්ලන්ට ඔයාට ඒ රටේ ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් ලංකාවට එනවනේ සෑහෙන මිනිස්සු පිටරට ජොබ් කරලා. අපි කියමු සෞදි අරාබිය වැඩ කරන කෙනෙක් කියලා. එතකොට එයා ලංකාවට එනකොට එයා අරන් එන්නේ එයාගේ අතේ තියෙන එයා රටේ හම්බ කරපු සල්ලි. එතකොට ඒ රටවල ගෙවන්නේ දැන් සෞදි අරාබිය නම් සෞදි අරාබි රියාල් එක අරන් ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා ලංකාවේ බැංකුව වලින් ඔයගොල්ලෝ ඒ රටේ ලංකාවේ කරන්සි එකට රුපියල් වලට මාරු කරගන්නවා. එතකොට මෙතෙන්දිත් වෙන්නේ යන්නේ එක්ස්චේන්ජ් එකක්. ඇත්තටම මේ කරන්සි පෙයර් එකකින් පෙන්වන්නේ තව කරන්සි එකක් තව කරන්සි එකකට අපි එක්ස්චේන්ජ් කරගන්නවා. එක්ස්චේන්ජ් රේට් එක එක්ස්චේන්ජ් කරගන්නවා එක්ස්චේන්ජ් රේට් එකට අදාළව. දැන් ඒ කියන්නේ දැන් ඔයා සෞදි අරාබියේ ඉඳලා රියල් එකක් අරන් ආවනම් ලංකාවෙත් ඔයාලට රුපියල් එකක් නෙවෙයිනේ හම්බෙන්නේ. එතකොට ඒකට එක්ස්චේන්ජ් රේට් එකක් තියෙනවා. දැන් ඒ අනුව වෙනස් වෙනවා. අරෙන් සෞදි අරාබියෙන් ඔයා රියල් එකක් අරන් ආවා කියලා මෙහෙදි ඔයාට රුපියලක් හම්බ වෙන්නේ නැහැ. ඊට වඩා වැඩි ගාණක් දැන් තියෙන එක්ස්චේන්ජ් රේට් එකත් එක්ක අඩු හෝ වැඩි වෙනවා. ඉතින් මෙතෙන්දිත් එතකොට කරන්සි පෙයර් එකකදී අපි වෙන්නේ එක කරන්සි පෙයර් එකක් තව කරන්සි පෙයර් කියන්නේ value එක measure කරනවා. measuring කරනවා. measuring currency's value against another. තව currency එකකට සාපේක්ෂව තව currency එකක අපි value එක measure කරන එක තමයි ඇත්තටම මෙතනින් currency pairs වල ඇත්තටම වෙන්නේ. එතකොට එතෙන්දී අපිට කරන්නේ currency pair එකේ exchange rate එකත් එක්ක buy and selling. කියන්නේ අපි ඒක sell කරනවා එක්ක buy කරනවා. දැන් අපි හිතමු අපි ඉස්සෙල්ලා බලමු මොනවද ඊට ඉස්සරහට මම ඒ ගැන පැහැදිලි කරන්න. ඉස්සෙල්ලා අපි උදාහරණ කීපයක් බලමු. යුරෝ USD. මම කලින් කිව්වා වගේ ඇමරිකාවේ කෙනෙක් යුරෝපීය රටකට ගියාම ඇමරිකානු ඩොලර් එකකට කොච්චරක් චේන්ජ් කරද්දී යුරෝ එකකට ඔයාට කොච්චරක් ඇමරිකානු ඩොලර් හම්බ වෙනවද? ඔයා බ්‍රිතාන්‍යයේ ඉඳලා USD වලට ගියොත් මේ USD මේ ඇමරිකාවේ ඉඳලා ඔයා බ්‍රිතාන්‍ය කියන්නේ එංගලන්තයට ගියොත් ඔයාට එතකොට වාගාව තියෙන USD වලට කොච්චරක් USD 10ක් තියෙනවනේ. ඒ 10ට අදාළව ඔයාට කොච්චරක් පවුන්ඩ් එක හම්බ වෙනවද?
GBP කොච්චරක් හම්බ වෙනවද කියන එක තමයි මේ currency pairs වලින් ඇත්තටම පෙන්වන්නේ. උදාහරණයක් ගත්තොත් අපි euro USD ගමු. සාමාන්‍යයෙන් මේ currency pair දෙකක් මේ currency pair එකක් සාමාන්‍යයෙන් ඔයා buy කරනවා නම් ඔයා අනිත් currency pair එක sell කරනවා. අපි හිතමු euro එක buy කරනවා කියන්නේ buy කරනවා කියලා. ඒතකොට buy කරනවා කියන්නේ ඔයා USD sell කරනවා. කියන්නේ USD දීලා තමයි ඔයා euro buy කරන්නේ. euro එක sell කරනවා කියමුකෝ. කියන්නේ ඔයා euro එකක් sell කරනවා. ඔයා ඒ වෙනුවට ගන්නවා buy කරනවා USD. ඉතින් එතකොට මේ currency pair දෙක කියන්නේ currency pair වර්ග දෙකේ වර්ග දෙකක් ඔයගලන්ට පේනවා ඇති මෙතන ඇලිලක් තියෙනවා. මෙතන එක currency pair එකක් මෙතන එක currency pair එකක් එක currency pair එකක් විකුණද්දී ඔය අනිත් currency pair එකක මිලදී ගන්නවා. එක currency pair එකක් ඔයා මිලදී ගද්දී අනිත් currency pair එක ඔයා විකුණනවා. එතකොට මේ currency pairs හැදෙන්නේ අන්න එහෙම. මේක තව ටිකක් ඉස්සරහට මම ඔයගලන්ට කියලා දෙන අනිත් කාරණේ තමයි හුඟක් වෙලාවට දැන් අපි ඔන්ලයින් ට්‍රේඩින් වලට මේක ගත්තම අපි එක exchange rate එක මම ඉස්සරහට ඔයගලන්ට කියලා දෙන්නම් මෙතනින් නේ. අපි බලමු ඊළඟට what is currency pairs කියන එක. ඒකෙම සාමාන්‍ය currency pair එකක් ගත්තම ඔයගොල්ලෝ ඔන්ලයින් ට්‍රේඩින් වලි ට්‍රේඩින් කරද්දී ට්‍රේඩින් නිව් chart එක කරේ ඔයගොල්ලෝ පාවිච්චි කරන ඕනම platform එක ඔයගොල්ලන්ට select කරන්න තියෙනවා currency forex currency වල නවා ඔයගොල්ලෝ commodities හරි ගොඩක් තියෙනවා. අපි currency වල trade කරනවා නම් එතකොට ඔයගොල්ලන්ට select කරන්න තියෙනවා currency එකක්. හරි. එතකොට ඒක මෙන්න මේ වගේ මේ මුලින් පෙන්වන්නේ මේ අකුරු මුලින් ඉංග්‍රීසි අකුරු තුනෙන් පෙන්වන්නේ එක currency එකක්. ඇලයරෙන් පස්සේ පෙන්වන්නේ අනිත් currency එක. එතකොට මේකේ මුලින්ම මේ පෙන්වන currency එකට අපි කියනවා base currency එක කියලා. දෙවෙනියට පෙන්වන currency එකට අපි කියනවා core currency එක කියලා. එතකොට සාමාන්‍යයෙන් මේ මුල් capital අකුරු තුනෙන් එක currency එකක් පෙන්වනවා. අනිත් capital අකුරු තුනෙන් ඇලයරට පස්සේ අනිත් currency එක පෙන්වනවා. හැම වෙලාවෙම ඔයගොල්ලෝ මේ විදිහට හිතන්න පුරුදු වෙන්න. එතකොට ඔයගොල්ලෝ ලේසි base currency එක කියන්නේ එකක් කියන විදිහට දැන් මේක තේරුම් ගන්න මම මේක කියලා දෙන්න ඔයගලන්ට. base currency එක එකක් විදිහට තේරුම් ගන්න. එතකොට ඔයාට මේ ඉස්සරහින් කියන්නේ ඇලයරට වඩා ඉස්සරහින් තියෙන currency එක එකක් නම් ඊට ඊළඟට තියෙන currency එක ඔයාගාව එකක් තියෙනවා කියන්නේ ඊළඟට පෙන්වන currency එකෙන් කීයක් ඔයාගාව තියෙනවද කියන එක. දැන් උදාහරණයක් විදිහට ඔයාගාව මෙතන යුරෝ එකක් තියෙනවා නම් අපි හිතමු ඔයාගාව යුරෝ එකක් තියෙනවා කියලා. යුරෝ එකක් ඔයාගාව තියෙනවා කියන්නේ ඔයාට USD ඔයාගාව කීයක් තියෙනවද කියලා තමයි පෙන්වන්නේ. ඔයා දැන් වෙන රටකට යුරෝ එකක් එක්ක යුරෝ එකක් ඔයා ළඟ තියාගෙන ඔයා ඇමරිකාවට ගියා කියමුකෝ. ඔයා එතකොට ඔයාට මේ යුරෝ එක ඔයාට ඇමරිකාවට මාරු කරගන්න ඕන. ඇමරිකාවේ USD වලට ඔයාට කොච්චරක් USD හම්බ වෙනවද? යුරෝ එකකට USD කොච්චරක් හම්බ වෙනවද කියන එක තමයි මේ currency pairs වලින් පෙන්වන්නේ. අපි පොඩ්ඩක් trading view එකට ගිහිල්ලා මම හරි එන්න trading view වලට මේක euro USD currency pair එකේ trade මේ chart එක ඕගොල්ලන්ට පේනවා මෙතන euro USD මම trading view ඔයගොල්ලන්ට මේක ගන්න විදිය දන්නේ නැත්නම් මම ඔයගොල්ලන්ට කියලා දුන්නා කොහොමද currency pair set කරගන්න කියලා මගේ trading view videos වල ඒවා බලන්න. හරි අපි දැන් බලමු මෙතන පෙන්නනවා දැන් මේ මෙතන මේ කෙලවරේ මෙතන යට පෙන්නනවා 1.181. මොකද්ද මේ 1.181 කියන්නේ? මම ඔයගොල්ලන්ට කිව්වා බේස් කරන්සි එකක් කියලා හිතන්න. ඊට පස්සේ ඒ බේස් කරන්සි එකක් නම් ඔයාට කෝඩ් කරන්සි එක කොච්චරක් තියෙනවද කියන එක තමයි පෙන්වන්නේ. එතකොට ඔයා මෙතන යුරෝ බේස් කරන්සි එක විදිහට අපිට ගන්න පුළුවන් යුරෝ එක. එතකොට කෝඩ් කරන්සි එක විදිහට USD එක. එතකොට ඔයාට යුරෝ එකක් තියෙනවා නම් ඔයාට යුරෝ එකක් තියෙනවා ආගාව යුරෝ එකක් තියෙනවා කියන්නේ ආගාව USD කොච්චරක් තියෙනවද කියන. දැන් මෙතනින් පෙන්වන විදිහට බලන්න 1.181. ඒ කියන්නේ යුරෝ එකක් සඳහා ඔයාට හම්බ වෙනවා USD නා 1.181. ආවෙන් රටකට ගිහිලා යුරෝ මාරු කරනවා නම් හරිද? යුරෝ එකක් මාරු කරනවා නම් ඔයාට USD වලට මාරු කරනවා නම් ඔයාට හම්බ වෙනවා යුරෝ එකක් ගිහිලා දුන්නට පස්සේ ඔයාට USD හම්බ වෙනවා 1.1. හරි? එතකොට ඒකයි මේ currency pair එකක් කියන්නේ තව අනිත් එක base currency සහ code currency එක කොච්චරක් හම්බ වෙනවද කියන එක තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මේ price එක බැලුවම ඔයගොල්ලන්ට පේනවා පහළට අවිල්ලා තියෙනවා. දැන් මීට වඩා ඔයා තව මෙතනින් මේ 15 minute chart එක. එතකොට මේක candlestick එක 15 minutes සාමාන්‍යයෙන් පැය දෙකකට විතර කලින් ඔයා බැලුවා නම්
වාට හම්බෙනවා යුරෝ එකකට USD 1.185 තේරෙනවද? ඒ දැන් හම්බෙන්නේ කීයද? 1.181 කරන්සි එක වීක් වෙලා. කරන්සි එක වීක් වෙන්නේ ඇයි? USD එක ස්ට්‍රෝං වෙලා. සමහරට යුරෝ එක ඒ මට්ටමේ දිනන්නේ මොකක් හරි හේතුවක් හින්දා ඩොලර් එක ස්ට්‍රෝං වුණා. එතකොට ඩොලර් එක ස්ට්‍රෝං වෙනවා කියන්නේ ඔයාලට හම්බෙන ඩොලර් එකක් සඳහා ඔයාලට හම්බෙන යුරෝ ප්‍රමාණය එන්න අඩු වෙනවා. ඒකයි මේ මාකට් එකේ පහළට. අනිත් කාරණේ දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ වෙලාවේදී 1.184ක් ඇවිල්ලා තියෙනවා. හරිද? මොකක් හරි හේතුවක් ඉඳ ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස් වල අපි කතා කරන්නේ මෙන්න මේ හේතු මොනවද කියන එක. මම ඔයගලන්ට ෆන්ඩමෙන්ටල් ඉස්සරහට කරනවා. මුග දෙනෙක් ඇත්තට ෆන්ඩමෙන්ටල් කියලා දෙන්නේ නැහැ. මුග දෙනෙක් ටෙක්නිකල් විතරක් කියලා දෙනවා. සමහර කට්ටිය ෆන්ඩමෙන්ටල් විතරක් කියලා දෙනවා. ෆන්ඩමෙන්ටල් ටෙක්නිකල් දෙකම එකතු කරලා අපි ඉස්සරහට යමු. ඉස්සරහට දැන් මොකක් හරි හේතුවක් හින්දා දැන් මම කියාගෙන ආවේ මොකක් හරි හේතුවක් හින්දා US ඩොලර් එක ස්ට්‍රෝං වෙනවා. කියන්නේ අපිට යුරෝ USD ගත්තම යුරෝ එක ඒ මට්ටමේ ඔයගලන්ට තේරෙනවනේ මම කියන එක. ස්ට්‍රෝං වෙනවා කියන්නේ යුරෝ එකකට හම්බෙන USD ප්‍රමාණය එන්න අඩු වෙනවා. යුරෝ එක ස්ට්‍රෝං වෙනවා කියන්නේ. යුරෝ එක මේ ඩොලර් එක ස්ට්‍රෝං වෙනවා කියන්නේ. යුරෝ එක ස්ට්‍රෝං වෙනවා කියන්නේ US ඩොලර් එකකට අපිට යුරෝ එකකට US ඩොලර් හම්බෙන ප්‍රමාණය වැඩි වෙනවා. පටල ගන්න එපා මේවා. මේවා පැටලෙනවා ඇත්තටම. අප මං කියන්නම් යුරෝ එක ස්ට්‍රෝං වෙනවා කියන්නේ අපිට ඩොලර් එකට සාපේක්ෂව අපිට ඩොලර් වලින් හම්බෙන ප්‍රමාණය ඩොලර් එකක් කියන්නේ යුරෝ එකක් සඳහා හම්බෙන ප්‍රමාණය අපිට වැඩි. හැබැයි ඒත් එක්කම අපි කියමුකෝ US ඩොලර් එක ස්ට්‍රෝං වෙනවා කියන එක කියන්නේ යුරෝ එකේ මට්ටමේම තියෙනවා කියලා. ඒතකොට යුරෝ එකට අපිට යුරෝ එකක් ගත්තම ඩොලර් එක ස්ට්‍රෝං වෙනවා කියන්නේ ඇත්තටම අපිට යුරෝ එකක් සඳහා ඩොලර් හම්බෙන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ යුරෝ එක ඇත්තටම එතන වීක් වෙලා අනිත් කරන්සි එක වීක් වෙලා. කියන්නේ එක කරන්සියක් ස්ට්‍රෝං වෙනකොට අනිත් කරන්සි එක වීක් වෙනවා. ඒකයි තියරි එක. එතකොට කරන්සියක් වීක් වෙනකොට ඇත්තට මොකද කරන්නේ? සෙල් කරනවා. වුණත් මොකක් හරි අපි මොකක් හරි භාණ්ඩයක් ගත්ත කියලා ඒ භාණ්ඩේ ඔයාලට පේනවා දැන් මිල අඩු වෙනවා. මෙන්න මේ හේතු හින්දා මිල අඩු වෙනවා. එතකොට ඔයා මොකද කරන්නේ? එතකොට කරන්නේ කෙලින්ම ඒවා විකුණනවා. දැන් මේ වෙලා තින්නේ ඒකයි මේ ප්‍රයිස් එකේදී මොකක් ඔයගලන්ට පේනවා සෙල් හරි සෙලර්ස්ලා වැඩිපුර මාකට් එකට එන්ටර් වෙලා තියෙනවා. හරි දැන් සෙල් කියන්නේ සෙලර්ස්ලා වැඩිපුර ඔයගොල්ලෝ දන්නවා මිල එන්න අඩු වෙනවා. සෙලර්ස්ලා එනකොට ඉතින් ඒකින්ද මේ හොඳ ලොකු රෙඩ් කැන්ඩල්ස් හැදලා තියෙන කැන්ඩල්ස්ටික් හැදලා තියෙන එකයි. හරි. ඉතින් යුරෝ USD මාකට් එක ඩවුන් එකට ගිහිල්ලා තියෙනවා. අපි බලමු දැන් මෙතන. මෙබන් මේ ප්‍රයිස් එක 1.17ක තිබිලා තියෙනවා ප්‍රයිස් එක. මේක තිබිලා තියෙන්නේ ජූලි 14. හරිද? 1.45 වෙනිදා. තෝට ජූලි 14 1.45 වෙද්දී අපිට යුරෝ එකක් සඳහා හම්බෙලා තියෙනවා USD 1.17ක ප්‍රමාණය 1.77ක ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ මට්ටමට එනවා. ඒ කියන්නේ ජූලි 15 2.30 වගේ වෙනකොට ඔයාට හම්බෙලා තියෙනවා එක යුරෝ එකක් සඳහා USD 1.183. මොකද වෙලා තියෙන්නේ? යුරෝ එකක් හින්දා වැඩි USD ප්‍රමාණයක් හම්බෙනවා කියන්නේ මොකද්ද? යුරෝ එක ස්ට්‍රෝං වෙලා තියෙනවා. USD එක යුරෝ එකට සාපේක්ෂව වීක් වෙලා තියෙනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ වගේ අඩු ප්‍රයිස් වලදී අනිත් කාරණේ තමයි හුඟ දෙනෙක් කරන්නේ බයි කරනවා. ඒකින්ද බයස්ලා මේ මාකට් එකට එන්ටර් වෙලා තියෙනවා මේ. බයි පේනවද? ඇයි අඩු මිලදී අඩු ගානදී මේක බයින් ඇන්ඩ් සෙලින් වගේනේ. කියන්නේ අඩු මිලදී ගන්නවා. හුඟ දෙනෙක් මේ මිලේදී මිල දෙනනම් ඔයගොල්ලෝ යම් කිසි මට්ටමකට ආවට පස්සේ ඊට වඩා ඉහළ මිලකට ආවට පස්සේ සෙල් කරනවා. ඔයගොල්ලෝ උනත් කරන්නේ ඒකනේ. එතන ප්‍රොෆිට් එකක් තියෙන අඩු මිලට අරන් වැඩි මිලට විකුණුවොත් නේ අපිට ප්‍රොෆිට් එකක් තියෙන. මෙතනත් වෙන්නේ ඒක. ඒකින්ද වැඩිපුර බයස්ලා මේ මිල අඩු වෙලා තියෙනවා. ඒකින්ද මොකක් හරි හේතුවකින්ද යුරෝ එක ස්ට්‍රෝං වෙනවා ඇති මේ අවස්ථාවේදී. ඒකට තමයි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් බලන්න ඕනේ. මෙන්න මේ ජූලි 14 1.8යි මෙතන 18යි කියන්නේ 6යි තියෙන්නේ. 6යි තියෙන වෙනකොට මොකක් හරි නිවුස් එකක් හන්ද මොකක් හරි හේතුවක් හින්දා යුරෝ එක ස්ට්‍රෝං වෙන්න ගත්තා. හරි. යුරෝ එක ස්ට්‍රෝං වෙන්න ගත්තා. ඒකට ඩොලර් නැත්තම් ඩොලර් එක මොකක් හරි හේතුවක් හින්දා වීක් වෙන්න ගත්තා. එතකොට මොකද කරන්නේ කට්ටිය? මිල දැන් ඉස්සරහට යුරෝ එක එතකොට යුරෝ එක ඉස්සරහට ස්ට්‍රෝං වෙනවා. මිල ඉහළ යනවා. මොකද මේ මොකක් හරි හොඳ හේතුවක් යුරෝ එකට බලපාන මොකක් හරි හොඳ හේතුවක් ඇදුණා. එතකොට මොකද දෙනෙක් කරන්නේ බයි කරනවා. මොකද මිල වැඩුණාට පස්සේ ඊළඟට විකුණන්න පුළුවන්.
එතකොට ඒගොල්ලන්ට පේනවා මේ බයස්ලා මාකට් එකට එන්ටර් වෙලා තියෙනවා. ඒකෙන්ද මාකට් එක උඩට ගිහිල්ලා තියෙනවා. හරි. ඒතකොට ඒක තමයි මේ යුරෝ USD මාකට් එක අප් එක පෙන්වන්නේ. දැන් මෙතන යුරෝ USD මාකට් එක ඩවුන් එක පෙන්වන්නේ මොකක් හරි හින්දා එක්ක USD ඩොලර් එක අප් වෙලා තියෙනවා. මේ ස්ට්‍රෝං වෙලා තියෙනවා. නැත්නම් යුරෝ එක වීක් වෙලා තියෙනවා. ඒකින් හින්දා උග දෙනෙක් කරන්නේ යුරෝ එක ඉස්සරහදී වීක් වෙනවා කියන්නේ ඒකට කරන්සි එකට බලපාන හින්දා උග දෙනෙක් සෙල් කරනවා. එතකොට යුරෝ USD මේ මාකට් එක මේ සෙලින් ඩවුන් එකට ගිහිල්ලා තියෙනවා. එක්ස්චේන්ජ් රේට් එකක් විදිහට ගත්තම ඔයගොල්ලන්ට පේනවා. ඇත්තටම මේ යුරෝ එක වීක් වෙච්ච ඉඳ මේ මට්ටමට වඩා මේ මට්ටමේදී ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි අපිට USD හම්බ වෙන්නේ. ඉතින් ඕක තමයි කරන්සි පෙයාර්ස් වල ඇත්තටම යන කතාව. මේක පැටලෙනවා. හරියට පැටලෙනවා මේක. හරියට තේරුම් ගන්න ඕනේ. හරියට ඔයගොල්ලෝ chart එකක් මේ වගේ දාගෙන තේරුම් ගන්න ඇයි මේ වෙලාවේ මාකට් එක අප් එකට ගියේ. මේ දැන් මම කියවනේ යුරෝ මොකක් හරි හේතුවක් හින්දා අප් වෙන්න ඇති කියලා. USD මොකක් හරි හේතුවක් හින්දා ස්ට්‍රෝං වෙන්න ඇති කියලා කිව්වනේ. මේ මොකක් හරි හේතුව කියන එක තමයි ඇත්තටම ෆන්ඩමෙන්ටල් ඇනලයිස් වලදී අපි කරන්නේ. මොකද්ද හේතුව? ඒ හේතුව බලලා ඒ විදිහට ට්‍රේඩ් කරන එක තමයි ෆන්ඩමෙන්ටල් ඇනලයිස් වල කරන්නේ. හරි. ටෙක්නිකල් ඇනලයිස් වලත් ටෙක්නිකල් ඇනලයිස් කරන chart එක දිහා බලලා අපි එක්ක ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගෙන සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ලෙවල් එකක් ඇඳගෙන දැන් මෙන්න මේ අවස්ථාවේදී මාකට් එකට ඉහළ යයි කියන එක කියනවනේ. ඒ වගේම තමයි ෆන්ඩමෙන්ටල් ද කියන්නේ මෙන්න මේ දැන් යුරෝ එක මෙන්න මේ අපි කියමුකෝ දැන් ඉන්ටරෙස්ට් රේට් එක වැඩි කරා කියලා මම හැමදාම ගන්න උදාහරණ USD වල ඉන්ටරෙස්ට් රේට් එක වැඩි කරා. එතකොට මොකද කරන්නේ? හුඟ දෙනෙක් කරන්නේ USD වල ඉන්වෙස්ට් කරනවා. USD කරන්සි එකට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. එතකොට ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ ඩිමාන්ඩ් එක වැඩි වෙනවා කියන්නේ මම කලින් වීඩියෝ එකෙත් කියලා දුන්නා. ඩිමාන්ඩ් එක වැඩි වෙනවා කියන්නේ ප්‍රයිස් එක ඉහළ යනවා. ඒ කියන්නේ එතකොට USD වලට තියෙන ඉල්ලුම ඉහළ යනකොට ස්ට්‍රෝං වෙනකොට ඉල්ලුමත් එක්ක ස්ට්‍රෝං වෙනකොට අනිත් කරන්සි එක ඊට එහා පැත්තේ තියෙන බේස් කරන්සි එක වීක් වෙනවා. ඒකයි මේ මාකට් එක ඩවුන් එකට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක තේරුම් ගන්න මේවා තව ඉස්සරහට මම තව පැහැදිලි කරලා කියන්න. එතකොට ඔයගොල්ලෝ මේක එක සැරෙන් තේරෙන්නේ නැති ඔයගොල්ලන්ට කාලයක් මේක ට්‍රේඩ් කරද්දී ඔයගොල්ලන්ට තේරෙයි මේක කොහොමද තේරෙනවා. මේවා තේරුම් ගන්න දැන් ඉඳලා බලන්න try කරන්න. ඔයගොල්ලෝ බලන්න ෆන්ඩමෙන්ටල් මම ඔයගොල්ලන්ට ඉස්සරහට කියලා දෙන්නම්. ටෙක්නිකල් පාර්ට් එකේ තාම තනින් තනින් කියලා දීලා තියෙන. ඉස්සරහට ඒවා කියලා දෙන්නම්. හරි. එතකොට මේ කරන්සි පෙයා එකක් ගත්තම ওই ටික තමයි මම මේ ට්‍රේඩින් නිව් chart එකෙන් පැහැදිලි කරේ. අපි එන යමු ප්‍රසන්ටේෂන් එකට ආපහු. කරන්සි පෙයා එකක් ගත්තට පස්සේ මේ කරන්සි දෙක අතර තියෙන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධව ප්‍රතිවිරුද්ධව තමයි යන්නේ. ඒ කියන්නේ එකක් ස්ට්‍රෝං වෙනවා එකක් වීක් වෙනවා එක වෙලාවට. ඊපස්සේ මේ කරන්සි එක ස්ට්‍රෝං වෙනවා මේ කරන්සි එක එතකොට වීක් වෙනවා. හරි. එතකොට මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. එතකොට ඒ අනුව තමයි chart එක ඔයගොල්ලන්ට පේන්නේ ඉහළ පහළ යනවා. මොකද exchange rate එකත් එකක් වීක් වෙනකොට එකක් strong වෙනකොට ඒ වෙන exchange rate එක කියන්නේ එක currency එක කියන්නේ base currency එක සඳහා USD එකක් හම්බ වෙන ඔයගොල්ලන්ට quote currency එක base currency එකක් සඳහා quote හම්බ වෙන quote currency ප්‍රමාණය එන්න වැඩි වෙනවා නම් base currency එක ඒ කියන්නේ ස්ට්‍රෝං වෙලා උඩට ගිහිල්ලා තියෙනවා. බේස් කරන්සි එකක් සඳහා ඔයගලන්ට හම්බෙන කෝඩ් කරන්සි එකෙන් හම්බෙන ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ ඒ කියන්නේ බේස් කරන්සි එක වීක් වෙලා තියෙනවා. ඒ කියන්නේ කෝඩ් කරන්සි එක ස්ට්‍රෝං වෙලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එක පෙන්වන්නේ පහළට යනවා. හරි. මම හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. අපි යමු ඊළඟට. සාමාන්‍යයෙන් කරන්සි forex කරන්සි මේවට අපි forex කරන්සි forex වල සාමාන්‍යයෙන් ගත්තම තියෙන කරන්සි commodities ගොඩක් තියෙනවානේ. දැන් කරන්සි වලට nicknames තියෙනවා. අපි බලමු මේ මොනවද nicknames කියලා. සාමාන්‍ය USD වලට කියන්නේ මේ ෆීල්ඩ් එකේ භාවිත වෙන වචන මේවා තමයි හුඟ දෙනෙක් ඔය ට්‍රේඩ් කරන අය පාවිච්චි කරන්නේ. USD වලට දැන් හුඟක් දෙනෙක් කියනවා green back හරි buck කියලා කියනවා USD වලට. British pound එකට සාමාන්‍යයෙන් මාකට් එක ඇතුලේ forex එක ඇතුලේ අපි තාම සාමාන්‍යයෙන් කතා කරන්නේ sterling එක කියලා. අපි සාමාන්‍යයෙන් pair වලටත් එහෙම nicknames තියෙනවා. සාමාන්‍යයෙන් GBP USD වලට කියන්නේ British pound සහ US dollars වලට සාමාන්‍ය cable කියලා කියනවා. CHF ඒ කියන්නේ Swiss franc එකට Swissy කියලා අපි කියනවා. CAD එකට Canadian dollar එකට අපි loonie කියලා කියනවා. ඊට පස්සේ AUD කියන්නේ Australian dollar එකට සාමාන්‍ය මාකට් එකේ පාවිච්චි කරන වචනේ තමයි OC එක කියනවා. නැත්නම් OC කියලා කියනවා. දැන් New Zealand dollar එකට අපි kiwi කියලා කියනවා. ඒව තමයි සාමාන්‍යයෙන් traders අතර සාමාන්‍යයෙන් අර අපි nicknames කියලා භාවිතන හුඟක් දෙනෙක් මේවා තමයි පාවිච්චි කරන්නේ. අපි ගත්තම ඇත්තටම currency pairs different currency pairs අපිට ඇත්තටම කොටස් තුනකට බෙදන්න පුළුවන් currency pair එකක් ගත්තම
එකක් තමයි මේජර් කරන්සි පෙයර්ස් කියලා එක කොටසක් තියෙනවා. අනිත් එක තමයි ක්‍රොස් නැත්නම් මයිනර් කරන්සි පෙයර්ස් කියලා කියනවා. අනිත් එක තමයි එක්සෝටික් කරන්සි පෙයර්ස් කියලා තියෙන කොටස් තුනකට කරන්සි පෙයර්ස් අපිට බෙදන්න පුළුවන්. අපි බලමු මේජර් කරන්සි පෙයර් එකක් කියන්නේ මොකක්ද කියලා. මේජර් කරන්සි පෙයර් එකක් කියන්නේ most popular traders once a daily basis. ඒ කියන්නේ මේක හුඟක් වෙලාට ට්‍රේඩර්ස්ලා අතර ප්‍රසිද්ධම කරන්සි වලට තමයි අපි කියන්නේ මේජර් කරන්සි පෙයර්ස්. ඒ කියන්නේ හුඟ දෙනෙක් ට්‍රේඩ් කරන්නේ මෙන්න මේ ට්‍රේඩ් වලට යොදාගන්නේ මෙන්න මේ කරන්සි පෙයර්ස්. ඒ වලට අපි කියනවා මේජර් කරන්සි පෙයර්ස්. All major pairs include the US dollar since it is the world leading reserve currency and it is the most traded one of all. ඒ කියන්නේ US ඩොලර් එක නැත්තරම දැන් හැම ලෝකෙ ගත්තම අපි USD එක තමයි ලෝකේ පොපියුලර්ම වැඩිපුරම භාවිතා කරන කරන්සි එක. ඒකින්ද ඒතකොට මේ හුඟක් මේජර් කරන්සි වලට කියන්නේ මේජර් කරන්සි වලට අනිවාර්යෙන් ප්‍රධාන කරන්සි අනිවාර්යෙන් USD වල USD එක තමයි අනිත් කරන්සි එක එකතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ USD සහ තව කරන්සි එකක් එක්ක තමයි එකතු වෙලා තියෙන්නේ. ඒකින්ද හුඟ දෙනෙක් කියන්නේ USD ඩොලර් එකේ තියෙන පොපියුලර් එක හින්දා තමයි මේ කරන්සි පෙයර්ස් ඇත්තටම මේජර් කරන්සිස් වගේ මේජර් කරන්සි බවට පත් වෙලා තියෙනවා. අපි බලමු මොනවද මේජර් කරන්සිස් විදිහට අපිට ට්‍රේඩින් වලදී අඳුර ගන්න පුළුවන් කරන්සිස් පෙයර්ස් මොනවද කියලා. Euro USD, GBP USD, AUD USD ඇත්තටම මේජර් කරන්සි පෙයර්ස් හතක් තියෙනවා. New Zealand USD එක, USD JPY එක, USD CHF එක, USD CAD එක. ඒකට මෙතෙන්දී Euro USD කියන්නේ Euro එක සහ USD එක, GBP කියන්නේ British Pound එක සහ USD එක, AUD කියන්නේ Australian Dollar එක සහ USD එක, NZD USD කියන්නේ New Zealand Dollar එක සහ USD එක. පස්සේ USD JPY කියන්නේ USD එක සහ Japan Yen එක, USD CHF කියන්නේ USD එක සහ CHF කියන්නේ Swiss franc එක. පස්සේ USD CAD කියන්නේ Canadian Dollar එක. එතකොට සාමාන්‍යයෙන් මේවල තියෙනවා safe haven dollars. සාමාන්‍යයෙන් අපි කියන safe haven currencies කියලා කියනවා. මම මේ JPY USD JPY USD CHFY ඊට පස්සේ gold USD ඒවා අපි කියනවා safe haven currencies කියලා. ඒවා මම මොකක්ද කියලා ඉස්සරහට මම වෙන වීඩියෝ වල කියලා දෙන්නම්. අයි ඒවට safe haven currencies කියන්නේ කියන එක. මේ currency මේ major currency pairs වල අපිට සාමාන්‍ය මේ euro USD, GBP USD, USD JPY, USD CHF කියන currency pairs අපිට ගන්න පුළුවන් වැඩිපුරම traders ලා වැඩිපුර transaction trades දාන්නේ මෙන්න මේ currency pairs හතර. ඒ කියන්නේ මේ currency pairs හත තමයි major currency pairs ලෝකේ වැඩිපුරම currency traders ලා භාවිතා කරන currency pairs අතර මේ හැම එකම ඔයගොල්ලන්ට පේනවා ඇති USD එකතු වෙලා තියෙනවා. USD කියන්නේ ලෝකේ ප්‍රබලම නැත්නම් වැඩිපුරම භාවිත කරන currency pair එක. ඒකයි මේවා major currency pairs විදිහට අඳුරගන්නේ. ඉතින් මේ currency pairs හතෙනුත් මෙන්න මේ Euro USD, GBP USD, ඊළඟට USD JPY, USD CHF කියන මේ currency pairs හතර තමයි වැඩිපුරම trade වලට transaction වෙන්නේ. මේක Bank of International Settlements කියන එකෙන් තමයි මම ගත්තේ. නැත්නම් BIS එකෙන්. මේගොල්ලෝ සාමාන්‍යයෙන් අවුරුදු 3න් 3ට ඒගොල්ලන්ගේ පෙන්නනවා ලෝකේ තියෙන currencies වල කොහොමද මෙතන ඒගොල්ලන්ගේ share පෙන්නනවා. කොච්චර transaction වෙනවද කියන එක. ඔයාලට පේනවා මෙතන USD තමයි ලෝකේ 88.3%ක්ම transaction වෙන්නේ. ඊළඟට euro එක, JPY එක, GBP එක, මෙතන ඊට පස්සේ අනිත් currency pairs තියෙනවා AUD, CAD, CHF වගේ. ඉතින් ඒකකින් තමයි මේ currency pairs major currency pairs ඉදි ලෝකේ වැඩිපුරම transaction වෙන currency pairs මේ බලන්න. මුළු transaction 88.3%ක්ම USD එක්ක වෙන්නේ. ඉතින් මේක මම source එක ගත්තේ Bank of International Settlement. මේගොල්ලෝ අවුරුදු 3න් 3ට නිකුත් කරන මේ 2019 අවුරුද්දේ. ඉතින් මේකේ වෙනසක් හුඟක් වෙලාට වෙන්නේ නැහැ. දැන් 2021 2022 දී ආයෙගොල්ලෝ දායි. එතකොටත් ඔයගොල්ලෝ නම් බලන්න ඔයගොල්ලන්ගේ දැනුමට එකතු කරගන්න. ඒත් USD තමයි මේජර් කරන්සි පෙයර්ස් එක වෙන්නේ. මොකද ඔයගොල්ලන්ට පේනවා 2004 ඉඳලත් බැලුවත් ඒ ෂෙයා එකම දිගටම ඇවිල්ලා තියෙනවා. හරි. ඊළඟට බලමු cross නැත්නම් minor currency pairs කියලා. මේ minor currency pairs කියන්නේ minor pairs මේකට ඇත්තටම minor currency pairs කියලාත් කියනවා cross currency pairs කියලාත් කියනවා.
Minor pairs are pairs which don't include US dollar. They are otherwise known as cross currency pairs. The most widely traded ones include the British pound, euro and yen. එතකොට මේ currency pair වර්ගයේදී ඇත්තටම USD අදාළ වෙන්නේ නැහැ. USD එකතු කරගන්නේ නැහැ. USD නැතිව අනිත් currency දෙකක් එකට එකතු වෙලා තියෙන currency pairs තමයි අපි කියන්නේ cross නැත්නම් minor currency pairs කියලා. එතකොට මේකෙත් සාමාන්‍යයෙන් හුඟක් ප්‍රසිද්ධ වෙන්නේ British pound එක euro yen. ඒ කියන්නේ දැන් ගත්තොත් euro crosses cross මම කිව්වා මේ වර්ගයට cross කියලාත් කියනවා minor කියලාත් කියනවා. euro crosses කිව්වා. ඊපස්සේ yen crosses කියලා කියනවා. pound crosses කියලා කිව්වොත් මෙන්න මේවා තමයි. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ GBP JPY euro JPY AED CAD දැන් මේ වෙලාව ඔයගලන්ට පේනවා USD මේක පැයක්වත් USD include වෙලා නැහැ. ඒ කියන්නේ non USD කියන්නේ USD ඩොලර් එක සම්බන්ධ වෙන්නේ නැති currency pairs වලට අපි කියනවා cross නැත්නම් minor currency pairs කියලා. හරි. අපි බලමු exotic currency pairs. Exotic currency pairs කියන්නේ currency pairs are comprised of major currencies with the currency of developing economy. Exotic pairs are not traded as often as major and minor pairs. මේකෙදි කියන්නේ එක major currency එකක් එක්ක developing economy තියෙන රටවල් තියෙන ඒ රටවල් වල currency එකක් එකට එකතු වෙලා හැදලා තියෙන currency pairs වලට අපි කියනවා exotic currency pairs කියලා. මේවා ඇත්තටම වැඩිපුර අර major සහ minor වගේ trade වෙන්නේ නැහැ. ඇත්තටම ඉතාමත් අඩුවෙන් තමයි trade වලට යොදා ගන්න trade වෙන්නේ. ඒකින්ද මේවා එතකොට මේවා තමයි අපි exotic currency pairs කියලා කියන්නේ. අපි බලමු මොනවද ඒ කියලා. euro TRY euro Turkish lira එක euro HKD US dollar මේකේ එක තමයි ප්‍රධාන එක currency එකක් තියෙනවා. ඒ currency එකත් එක්ක තමයි තව developing economy එකක් යන රටක currency එකක් එකතු වෙලා තියෙන්නේ. දැන් euro Turkey lira USD HKD කියන්නේ US dollar Hong Kong dollar එක. ඊට පස්සේ JPP SDR ZDR ඒ කියන්නේ British pound එකත් එක්ක South African rand එක. ඊට පස්සේ NZD SGT ඒ කියන්නේ New Zealand dollar එකත් එක්ක Singapore dollar එක. ඉතින් ඔයගොල්ලන්ට මේ බැලුවම පේන්නේ මේ හැම pair එකකම අනිවාර්යෙන් එක major currency එකක් තියෙනවා. මෙතන euro තියෙනවා, මෙතන USD තියෙනවා, මෙතන GBP තියෙනවා, මෙතන New Zealand dollar එක තියෙනවා. ඒත් එක්ක තමයි developing economy එකක් තියෙන country එකක currency එකක් එකතු වෙලා තියෙන. මෙතන Turkish lira එක, Hong Kong dollar එක, South African rand එක සහ Singapore dollar එක. එතකොට මේක තමයි ප්‍රධාන මේජර් ඔයගොල්ලෝ හුඟ දෙනෙක් අහලා තිබ්බා මේජර් කරන්සි පෙයාර්ස් කියන්නේ මොනවද කියලා අහලා තිබ්බා. මම ඒ වෙලාවත් මම පුළුවන් විදිහට කමෙන්ට් වල කියලා දුන්නා. ඔයගොල්ලන්ට තේරුම් නැත්නම් දැන් බලන්න. එතකොට මේ ටික තමයි ඇත්තටම කරන්සි පෙය එකක් ගත්තම ඔයගොල්ලන්ට කියලා දෙන්න තියෙන්නේ. කරන්සි කෝරිලේෂන් ගැන මම ඔයගොල්ලන්ට ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. මොකද කරන්සි කෝරිලේෂන් එකක් කියලා දෙන්න. කරන්සි කෝරිලේෂන් වල කියන්නේ කෝරිලේෂන් කියන්නේ සහ සම්බන්ධය. කරන්සි අතර සහ සම්බන්ධයක් තියෙනවා. සමහරට ඒ කියන්නේ එක කරන්සි පෙය එකක් අප් වෙනකොට තව කරන්සි පෙය එකක් ඩවුන් වෙනවා. එක කරන්සි පෙය එකක් ඩවුන් වෙනකොට තව කරන්සි පෙය එකක් අප් වෙනවා. සමහරට එක කරන්සි පෙය එකක් අප් වෙනකොට මම කියන්නේ මේක කරන්සි නෙවෙයි කරන්සි පෙය එකක්. එක කරන්සි පෙය එකක් අප් වෙනකොට එක කරන්සි පෙය එකක් තව මොකක් හරි කරන්සි පෙය එකක් අප් වෙනවා. තව කරන්සි පෙය එකක් ඩවුන් වෙනකොට තව කරන්සි පෙය එකක් ඩවුන් වෙනවා. කියන්නේ එකිනෙකට සහ සම්බන්ධයක් තියෙන කරන්සි පෙයර්ස් තියෙනවා. ඒව ගැන මම ඉස්සරහට වෙනම වීඩියෝ එකක් කරගෙනනම් ඒකට කියනවා කරන්සි කෝරිලේෂන් කියලා. ඒව ගැන වෙනම වීඩියෝ එකක් මම අරන් එන්නම්. එතකොට මේ පාඩමේ ඇත්තටම ඔයගොල්ලන්ට වැදගත්ම ටික තමයි මෙන්න මෙතන මේ කරන්සි පෙය එකක ඇත්තටම කරන්සි දෙක සම්බන්ධ වෙන කරන්සි දෙක මොකද්ද? මේ දෙකේ අතර තියෙන සම්බන්ධය මොකද්ද? මම අපෝ කියන බේස් කරන්සි එක සහ කෝඩ් කරන්සි එක. කියන්නේ බේස් කරන්සි එක හැම වෙලාවෙම එකක් කියලා හිතන්න. කියන්නේ එක බේස් කරන්සි එකක් වගාව තියෙනවා නම් කෝඩ් කරන්සි එකෙන් කීයක් තියෙනවද කියන එක තමයි සාමාන්‍යයෙන් මේ කරන්සි පෙයර්ස් වල පෙන්වන්නේ. හුඟක් වෙලාවට බේස් කරන්සි එක අපි ස්ට්‍රෝං වෙනවා කියලා. බේස් කරන්සි එක ස්ට්‍රෝං වෙනවා කියන්නේ කෝඩ් කරන්සි එක වීක් වෙනවා. එතකොට කෝඩ් කරන්සි එක ස්ට්‍රෝං වෙනවා කියන්නේ බේස් කරන්සි එක වීක් වෙනවා. ඒ අනුව තමයි chart එක ඉහළ පහළ යන්නේ. හරි ඔය ටික එහෙනම් ඔලුවට ගන්න. ඔන්ලයින් ට්‍රේඩින් සම්බන්ධයෙන් ඔයගොල්ලෝ ට්‍රේඩ් කරන්න ඉදිරියට තාන ඉන්නවනම් මේ දැනුම කියලා දෙන ඒවා ඔලුවට ගන්න. එතකොට ඔයගොල්ලන්ට ලේසි ඇත්තටම ට්‍රේඩ් එකක් දාන්න. මොකද දැන් මේ ඊරෝ දැන් මේ අපිට ටෙක්නිකල් ඇනලයිස් පැත්තේ නෑ. ඇත්තට මේවා ඔයගොල්ලන්ට අපි කියන්නේ
ෆන්ඩමෙන්ටල් පැත්තටම ඇත්තටම ඔයගොල්ලන්ට ට්‍රේඩ් කරනකොට මේ USD එක දැන් වීක් වෙනවා. දැන් මේ පෙයා එකේ අපි ෆන්ඩමෙන්ටල් ආව නම් අපි ෆන්ඩමෙන්ටල් වල ඇත්තටම කරන්නේ මේ ඇයි මේක ස්ට්‍රෝං වෙන්න හරි වීක් වෙන්න හරි හේතුව මොකක්ද කියලා බලන එක. USD වලට මේක අපි මොකක් හරි හේතුවක් හින්දා අපි දන්නවනම් දැන් USD එක තව ඉදිරි මාස දෙකේදී දැන් ස්ට්‍රෝං වෙනවා කියලා. එතකොට අපි දැනගන්නවා මේක ස්ට්‍රෝං වෙනවා කියලා මම කියලා දුන්නා මේක වීක් වෙනවා. ඒ කියන්නේ අපි මාකට් එක ඉස්සරහට යුරෝ මාකට් එක පහළ යනවා කියන එක දන්නවා. එතකොට අපිට ඒ විදිහට ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න පුළුවන්. ඉතින් මේක හුඟ දෙනෙක් ෆන්ඩමෙන්ටල් කියලා දෙන්නේ නැහැ. මම කිය මේ ගොඩක් අය නට මම ඔයගොල්ලන්ට ඉස්සරහට කියලා දෙන්නම් ෆන්ඩමෙන්ටල් කොහොමද කියලා. ෆන්ඩමෙන්ටල් ට්‍රේඩින් කොහොමද? එතකොට අපිට ෆන්ඩමෙන්ටල් සහ ටෙක්නිකල් දෙකම එකට එකතු කරගෙන ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න පුළුවන්. හරි. එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. මේ වගේම තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. සියලු දෙනාට සුබ දවසක්.